අපි අද මේ සාකච්ඡා කරන්න හදන්නේ සම්භාවිතාව පාඩම් මාලාව පිළිබඳව. සම්භාවිතාව කියන පාඩම් මාලාව 9, 10, 11 ශ්‍රේණි කියන ශ්‍රේණි තුනට වැදගත් වෙනවා. ඒතර මම බලාපොරොත්තු වෙන්නේ පළමුවෙනි වීඩියෝ එකෙන් 9 ශ්‍රේණියට අදාළ වන සම්භාවිතාව ගැන කියලා දෙන්න. හැබැයි මේක 10 ළමයින්ටත් 11 ළමයින්ටත් එක ලෙස වැදගත් වෙන නිසා ඒ දෙගොල්ලොම මේක බලන්න ඕන. ඊට පස්සේ මම ඉදිරිපත් කරනවා 10 පන්තියේ වීඩියෝ. 10 පන්තියේ වීඩියෝව 10 පන්ති ළමයින්ට වගේ මේ 11 පන්තිලත් වැදගත් වෙනවා. ඒ නිසා මේ දෙගොල්ලොම 10 පන්තියේ වීඩියෝ බලන්න ඕන. ඊට පස්සේම තමයි මම 11 පන්තියට අදාළ කරන කොටස නිකුත් කරන්නේ. රයිට්. හරි. එහෙනම් අපි බලමු දැන් සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. අපේ මාතෘකාව පාඩමේ සම්භාවිතාව. හොඳයි. අපි බැලුවොතින් දරුවනේ අපේ පරිසරයේ එදිනෙදා සිදුවන සිදුවීම් වර්ග ප්‍රධාන වශයෙන්ම තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ඔයාලා මීට කලින් කතා කරලා තිනවා 6 7 පන්තිවලදීත් එකක් තමයි නියත වශයෙන්ම සිදුවන සිදුවීම්. නියත වශයෙන්ම සිදුවන සිදුවීම් ගැන බැලුවොතින් අපිට උදාහරණයක් ගන්න පුළුවන් නැගිනහිරින් හිරු පෑයීම. ඒක නියත වශයෙන්ම සිදුවනවා. ඒ වගේම නිල් පාට පෑන් විතරක් තියෙන පෙට්ටියකින් අහඹු ලෙස ගන්න පෑනක් නිල් පාට පෑනක් වේ. ඒක නියතයි. ඒක නියත වශයෙන් මොකද පාට වෙනස් වෙන විදිහක් නැහැ. ඒ නියත වශයෙන්ම සිදුවන සිදුවීම. දෙවන සිදුවීම් වර්ගය තමයි කිසිසේත් සිදු නොවන සිදුවීම. ඒ සිදුවීම් වර්ග කොහොමත්ම සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට බටහිරින් හිරු පෑයීම. වෙන විදියක් නැහැනේ. ඒ කොහොමත් වෙන විදියක් නැහැ. නිල් පාට පෑනකින් ලියන අකුරු කළු පාට පෑන් අකුරෙන් ලියවීම. වෙන විදියක් නැහැ. එහෙම වෙයි කවුරුරේ මගුලියෙක් පෑන්පටේ මාරු කරලා දිනුත්. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා නියත වශයෙන්ම සිදුවන සිදුවීම් වගේම කිසිසේත් සිදු නොවන සිදුවීම් කියලා වර්ග දෙකක් තියෙනවා. තව වර්ගයක් තියෙනවා. ඒ තමයි සිදුවීමට හෝ සිදු නොවීමට ඉඩ ඇති සිදුවීම්. සිදුවීමට හෝ සිදු නොවීමට ඉඩ ඇති සිදුවීම්. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොන වගේ සිදුවීම්? වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සිදුවීම් වෙන්නේ උදාහරණ හැටියට අද හවසට මෙසි ඇතිවීම. අද හවස වහිනවා කියලා කියන කාරණාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තව ගන්න පුළුවන් අපිට කාසියක් ගන්න. කාසියක්. මේ කාසිය අපි උඩ දානවා. උඩ දැම්මට පස්සේ වැටෙන්නේ මේ සිරස පැත්තද එහෙම නැත්නම් මේ අගයේ පැත්තද? සිරසද අගයද? ඒක අපිට කලින් කියන්න බෑ. කල් තියා කියන්න බෑ. සිරස ලැබෙන්නත් පුළුවන්, අගය ලැබෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ සිදුවීමට හෝ සිදු නොවීමට ඉඩ ඇති සිදුවීම් වලට අපි කියනවා අහඹු සිදුවීම් කියලා. අහඹු සිදුවීම්. සිදුවීමට හෝ සිදු නොවීමට ඉඩ ඇති සිදුවීමට අපි කියනවා අහඹු සිදුවීම් කියලා. මේ අහඹු සිදුවීම් සඳහා සිදු කරන ලබන පරීක්ෂණ වලට අපි කියන්නේ සසම්භාවී පරීක්ෂණ කියලා. සසම්භාවී පරීක්ෂණ. හොඳයි දරුවනේ. එහෙනම් අපි උන කතා කරා මොකද්ද අහඹු සිදුවීම් කියන්නේ කියලා. එහෙනම් අපි ප්‍රධාන සිදුවීම් වර්ග තුනෙන් තුන්වෙනි ආකාරය අපි සාකච්ඡා කරපු සිදුවීමට හෝ සිදු නොවීමට ඉඩ ඇති සිදුවීම් තමයි අහඹු සිදුවීම් කියලා කියන්නේ. අහඹු සිදුවීම් සඳහා සිදු කරන පරීක්ෂණයට අපි කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. right. අපි දැන් බලමු මේ සසම්භාවී පරීක්ෂණ පිළිබඳව ටිකක් දීර්ඝව සාකච්ඡා කරලා. මේ සසම්භාවී පරීක්ෂණයක වැදගත්ම දෙයක් තමයි නියැදි අවකාශය. අපි මේකට sample space කියලා කියනවා. නියැදි අවකාශය sample space. ඒක අපි S අකුරෙන් හඳුන්වන්නේ. එහෙමනම් නියැදි අවකාශයක්. මොකද්ද මේ නියැදි අවකාශයක් කියලා කියන්නේ? හොඳින් අහගන්න. නියැදි අවකාශයක් කියලා කියන්නේ
සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඕනම ප්‍රතිඵලයක් සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට තමයි අපි කියන්නේ නියති අවකාශය කියලා. එහෙමනම් අපි බැලුවොත් උදාහරණ කිහිපයක්. උදාහරණ කිහිපයක් බලමු අපි. කාසියක් උඩ දැමීම. අපි දැන් සාකච්ඡා කරමු කාසියක් උඩ දැම්මට පස්සේ අපි දන්නවා කාසියේ තියෙන්නේ පැති දෙකයි. එක පැත්තක් සිරස head. අනිත් පැත්ත අගය tail. සිරසයි අගයයි අපි නියති අවකාශය ලියන්නේ S වලින්. එහෙමනම් කාසියක් උඩ දැමීම කියන සසම්භාවී පරීක්ෂණයේ නියති අවකාශය වෙන්නේ HT. ඒ වගේම අපි තව උදාහරණයක් බලමු. අපි බලමු සවිධි චතුස්තලාකාර ධාතු කැටයක්. සවිධි චතුස්තලාකාර ධාතු කැටයක්. උන්න පුතේ අපි කල්පනාකාරී වෙන්න ඕනේ මෙතනදී ධාතු කැට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සවිධි ඝනාකාර ධාතු කැටය, අනිත් එක සවිධි චතුස්තලාකාර ධාතු කැටය. දැන් අපිට මතක් වෙන්න ඕන ඝනකයකට මුහුණක් කීයද? 6යි. ඒ වගේම චතුස්තලයකට මුහුණක් කීයද? 4යි. චතුස්තලයක් 4යි. එහෙනම් ඒකෙ වෙන්නේ පැති 4යි තියෙන්නේ 1 2 3 4. චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැම්මොත් එක්ක අංක 1 ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් 2 ලැබෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් 3 ලැබෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් 4 ලැබෙන්න පුළුවන්. කාසිය දැම්මත් එහෙමනේ. කාසිය දැම්මොත් එක්ක සිරස ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. මේක තමයි අපි කියන්නේ නියති අවකාශය. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් වෙනවා. අපි දැම්මොත් රතු පෑන් 3යි නිල් පෑන් 2ක්. රතු පෑන් 3කුයි නිල් පෑන් 2කුයි තියෙනවා කියලා තමයි අපි පැන්සල් පෙට්ටියේ. මේ ඔක්කොම සර්ව සම පෑන්. රතු පාට පෑන් එකම වර්ගයේ 3කුයි ඒ වර්ගයේම නිල් පාට පෑන් 2කුයි තියෙනවා නම් මේකේ නියති අවකාශය කොහොමද අපි ලියන්නේ? අපිට පුළුවන් මෙහෙම ලියන්න. S සමානයි R1 R2 R3. ඔන්න රතු පාට පෑන් 3ක් අපි නිරූපණය කරා. නිල් පාට පෑන් 2ක් තියෙනවනේ. අපි ගනිමු නිල් පාට B1 B2. හොඳයි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නියති අවකාශය සටහන් කරන්න. එහෙනම් දරුවනේ සම්භාවිතා පාඩමේදී ඊටාත්ම වැදගත් දෙයක් තමයි නියති අවකාශය කියලා කියන්නේ. එහෙනම් මම හිතන්නේ ඔයාලා දැන් මොකටද දැන් නියති අවකාශය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. හොඳයි. අපි බලමු ඊළඟට සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. සිද්ධි. සිද්ධියක් කියන්නේ මොකක්ද? සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා හොවට පස්සේ අපි ළම කියනවා සීන් එකක් කියලා. සීන් එකක්. ඔව් සීන් එකක් තමයි. මොන වගේ සීන් එකක්ද? අපි හිතන සීන් එකකට වඩා වෙනස්. අපි මේ සිද්ධියක් කියලා කියන එක අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට. අපි දැක්ක නියති අවකාශය අපි ලියුව සංගලවරණයේ කුලකයක් හැටියට. එහෙමනම් නියති අවකාශය කුලකයක් වූ විට එහි ඇති සෑම උපකුලකයක්ම සිද්ධියක්. හොඳින් අහගන්න මම නැවත කියන්නම්. නියති අවකාශය කුලකයක් වූ විට එහි ඇති සෑම උපකුලකයක්ම සිද්ධියක්. අපි බැලුවොත් නියති අවකාශය කාසියක් උඩ දැමීම. කාසියක් උඩ දැමීමේ නියති අවකාශය වෙන්නේ අපි දන්නවා S සමානයි HT.
මේ තමයි කාසියක් උඩ දැමීමේ නීති අවකාශය. එතකොට මේකේ තියෙන සිද්ධි මොනවද? ඔන්න එහෙමනම් අපිට සිද්ධි කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. සිද්ධි කියලා කියන්නේ මේ කුලකයේ උපකුලකලුනේ. දැන් මතක නැහැ උපකුලකයක් කියන්නේ මොකද්ද කියලා නේද? මම මතක් කරන්නම්. උපකුලකයක් කියන දරුවනේ කිසියම් කුලකයක අවයව එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ අභිශූන්‍ය කුලකය. අවයව එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ අභිශූන්‍ය කුලකය. එහෙමනම් උපකුලක ටික මෙන්න මේවා. අවයව එකක් හෝ ඔන්න එක උපකුලකයක්. මෙන්න තවත් උපකුලකයක්. උතන අවයව එකක් තියෙනවා. අවයව කිහිපයක්. කිහිපයක් කියන්නේ HT වෙන්නත් පුළුවන්. HT. අවයව සියල්ල මෙතන තියෙනවා මේ කුලකයේ හැටියට. හෝ අභිශූන්‍ය කුලකය. එහෙමනම් පුතේ මෙන්න මේවා තමයි උපකුලක. කාසියක් උඩ දැමීම කියන නීති අවකාශයේ උපකුලක හතරක් තියෙනවා. H T HT සහ අභිශූන්‍ය කුලකය. ඔන්න අපිට උඩ ප්‍රශ්නයක් තියෙනවා නේද? කොහොමද මේ සිද්ධිය එන්නේ? කාසියක් උඩ දැම්මට පස්සේ සිරස ලැබෙනවා කියලා කියන එක නම් පිළිගන්න පුළුවන් නේද? අගයත් ලැබෙන්න පුළුවන් මේ තියෙන්නේ. සිරස ලැබෙනවා මේ කාසිය උඩ දැම්මට සිරස ලැබෙන්න පුළුවන්. අගය ලැබෙන්නත් පුළුවන්. එතකොට කොහොමද හද්දියේ මේ සිරසයි අගයයි දෙකක් ලැබෙන්නේ? කාසිය දෙකට වැඩි පෙළ වැටෙනවද භාගය? නෑ එහෙම දෙයක් නෙවෙයි. සිරස සහ අගය කියන දෙකම එකක්වත් නොවැටි සිටින්නේ කොහමද? කාසිය උඩ දැම්මා උඩින් නොදෙයියද ඉවල්ල ගත්තා. වෙන්නේ නෑ. මේකට තියෙන පුතේ ගණිතමය අර්ථකථනයක්. හොඳින් බලන්න මේ අර්ථකථනය මොකක්ද කියලා. H කියන්නේ සිරස ලැබීමේ සිද්ධිය. H කියන්නේ. එතකොට T කියන්නේ මොකද්ද? T කියන්නේ අගය ලැබීමේ සිද්ධිය. එතකොට HT කියන්නේ මොකද්ද? HT කියන්නේ සිරස හෝ මතක තියාගන්න මේ හෝ යන හරි වැදගත්. සිරස හෝ අගය ලැබීමේ සිද්ධිය. සිරස හෝ අගය ලැබීමේ සිද්ධිය. දරුවනේ සිරස හෝ අගය කියලා කියන අපි දන්නේ හෝ කියන එක භාවිතා කරන්නේ මේලේ සඳහා. හෝ කියන්නේ මේලේ සඳහා. කොහොමද මතක තියාගන්න. එතකොට සිරස හෝ අගය කියලා කියනකොට අපි තුමේ කාසිය කෙනෙක් උඩ දානවා. උඩ දාලා අපි අහනවා මොකද ට්‍රොස් එක. එයා කියනවා සිරස හරි අගය හරි ඕන එක. අන්න ඒ කතාව තමයි කියන්නේ. පැහැදිලිද? මේක මේ බොහෝ දිනක් පටලව ගන්නවා මේක. ඒක මම මේ පැහැදිලි උදාහරණයක් අරගෙන කියලා දෙන්නේ. බොහෝ දිනක් පටලව ගන්න නිසා HT කියන්නේ මොකක්ද කියලා මම මේ පැහැදිලි කරේ. සිරස හෝ අගය ලැබීමේ සිද්ධිය. හොඳයි. දැන් එන ඒක निराකරණය වුණානේ. දැන් අනිත් ප්‍රශ්නේ වෙන්නේ අවිශූන්‍ය ගුලකයක් කොහොමද එන්නේ? කාසියක් උඩ දැමඩ පස්සේ අවිශූන්‍ය මුකුත් නැහැ. ඒ කියන්නේ උඩ ඉන්න දෙයියෝ කාසිය ගන්නවා. ඒ වැටෙන්නේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි. කාසියක් උඩ දැම්මට පස්සේ අවිශූන්‍ය ගුලකයක් ලැබෙන්නේ පුතේ. මෙන්න මෙහෙම. සිරස හා අගය ලැබීමේ සිද්ධිය. හොඳින් මතක තියාගන්න සිරස හා අගය කියලා කියනකොට ඒක ඡේදනයක්. සිරස හා අගය කුලක වලදී අපි සාකච්ඡා කරන්නේ හා යන්නේ කතා කරන්නේ අපි ඡේදනයක් පිළිබඳව. සිරස හා අගය ලැබීමේ සිද්ධිය. මේ දෙක අපි පොඩ්ඩක් නැවත විමර්ශනය කරොත් සිරස හෝ අගය කියන්නේ කෙනෙක් කාසියක් උඩදම කියනවා රයිට් කමක් නැහැ ඕන දෙකින් එකක්. සිරස හරි අගය හරි. සිරස හෝ අගය. මෙයා කියනවා මට දෙකම ඕන. සිරස හා අගය කියනකොට සිරසයි අගයයි දෙකම. කවදාකවත් ලැබෙනවද?
සිරස යගේ දෙකම එකට ලැබෙනවද? කිසි අවස්ථාවකදී සිරස හාගේ ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කියන එකට අපි ශූන්‍යයි කියලා. හොඳයි. එහෙනම් පුතේ ඕන අපි දැන් සාකච්ඡා කරේ සිද්ධි පිළිබඳව. ඔයාලට මේ කියන කාරණා ටික හොඳින් අසා සිට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හොඳම දේ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඩවුන්ලෝඩ් කරගත්තා පස්සේ එකම දේ මම දෙතුන් වතාවක් කියන්න ඕන නෑ. ඔයාලට දෙතුන් වතාවක් ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. හොඳයි. අපි මම සාකච්ඡා කරේ සිද්ධි පිළිබඳව. සිද්ධි වර්ග රාශියක් තියෙනවා. අපි ඊළඟට ඒ පිළිබඳව සාකච්ඡා කරමු. අපි බලමු සරල සිද්ධි පිළිබඳව මුලින්ම. සරල සිද්ධි. සරල සිද්ධි. මොකද සරල සිද්ධියක් කියලා කියන්නේ? සරල සිද්ධියක් කියලා අපි හඳුන්වන්නේ අපි දැන් අර ලිව්වනේ කාසියක් උඩ දැන් මේ සිද්ධි කීපයක්ම මේ සිද්ධි වලදී එක් ප්‍රතිඵලයක් පමණක් තියෙනවා නම් එක් අවයවයක් පමණක් තියෙන සිද්ධි තමයි පුතේ සරල සිද්ධි කියලා කියන්නේ. අපි බැලුවොත් H කියන්නේ එක ප්‍රතිඵලයක්. ඔන්න සරල සිද්ධියක්. T කියන්නේ තව ප්‍රතිඵලයක්. සරල සිද්ධියක්. අවයව එකයි තියෙන්නේ. අපි බැලුවොත් ධාතු කැටයක් උඩ දාලා ධාතු කැටයක් උඩ දැමීමේදී අංක 1 ලැබීමේ සිද්ධිය කියන්නේ එක අවයවයයි තියෙන්නේ. අන සරල සිද්ධියක්. ඒ වගේම අංක 5 ලැබීමේ සිද්ධිය එක අවයවයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට එක අවයවයක් පමණක් සහිත සිද්ධි තමයි අපි කියන්නේ සරල සිද්ධි කියලා. right. එහෙමනම් අපි දැන් බලමු ඊළඟට තව සිද්ධි වර්ගයක් තියෙනවා. ඒ තමයි සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි කියලා කියන්නේ දරුවනේ සරල නොවන සිද්ධි වලට. සරල නොවන සිද්ධි කියලා කියන්නේ අවයව එකකට වඩා වැඩිපුර තියෙන සිද්ධිනේ. අපි උදාහරණයක් ගැන බලුවොත් H T කියන්නේ අවයව එකකට වඩා වැඩි. අපි දැන් දන්නවා මේ තියෙන්නේ සිරස හෝ අගය ලැබීමේ සිද්ධිය කියලා. ඒ වගේම ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ 2 4 6 ලැබෙනවා. කොහොමද මේ මොකද මේ? මේ මොකද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ඉරට්ටි සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මොකද බොහෝ දිනේ පටලව ගන්නවා ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ 2 4 6 3 මෙතන විදියක් නැහැනේ. යාර හිතනවා ඒක බොරුවක් කියලා. එහෙම වෙන්න බෑ. ගණිතය එහෙම එකක් තියුණට විෂය නිර්දේශය එහෙම එකක් තියුණට එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ 2 4 6 3 කොහොමද වැටෙන්නේ? 3 මෙතන නෙමෙයි පුතේ මේකේ අර්ථය තියෙන්නේ 2 4 6 කියන්නේ ඉරට්ටි සංඛ්‍යාව. 1 3 5 ගත්තොතින් ඒ මොකද? ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඒ වගේම 2 3 5 ගත්තොතින් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මෙන්න මේ විදිහට අවයව එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් එහෙම නැත්නම් සරල සිද්ධි නොවන සිද්ධි තමයි අපි කියන්නේ සංයුක්ත සිද්ධි කියලා. හොඳයි. එහෙමනම් අපි දැන් මේ කතා කරේ සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි පිළිබඳව. අපිට තියෙනවා තව සිද්ධි වර්ගයක් සාකච්ඡා කරන්න. බලමු මේ මොකක්ද කියලා. ඒකට අපි කියනවා සමසේ භව්‍ය සිද්ධි. එහෙම නැත්නම් සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. එහෙම නැත්නම් සමසේ භව්‍ය සිද්ධියක් කියන්නේ මොකක්ද? සමසේ භව්‍යයි කියලා කියන්නේ දරුවනේ කිසියම් සිදුවීමක් සිදුවීමේදී ලැබිය හැකි සෑම ප්‍රතිඵලයකටම
සමාන හා සාධාරණ අවස්ථා පවතිනවා නම් සමාන හා සාධාරණ අවස්ථා පවතිනවා නම් අපි කියනවා සමසේ භව්‍යයි කියලා. එතකොට සමාන හා සාධාරණ අවස්ථා පවතිනවා නම් අපි කියනවා සර්ව සම කියන වචනයත් භාවිත කරනවා. සර්ව සම අපි මෙහිදී භාවිත කරනවා නම් කාසියක් භාවිත කරනවා. කාසිය අපි හඳුන්වන්නේ නොනැඹුරු කාසියක් කියලා. නොනැඹුරු කාසියක්. මේකේ අර්ථය වෙන්නේ කාසිය නැවිලයි කියන එක නෙමෙයි. දැන් අපි හිතනවා නැඹුරු කියලා කියන්නේ බොකුටු ගැහිලා තියෙනවා. එහෙම එකක් නෙවෙයි. මේකෙන් අර්ථයක් වෙන්නේ කිසියම් පැත්තකට වාසියක්. අපි හිතමු කාසියක් ගැන බැලුවොත් ඒ කාසියේ තියෙන ලෝහ ප්‍රමාණය මේ දෙපැත්තෙම එක සමාන ලෝහ ප්‍රමාණයක් තියෙන්න ඕන. එතකොට මේ කාසියේ අගය සහ සිරස ලැබෙන්න සර්ව සම අවස්ථා තියෙනවා. නැඹුරු කියලා කියන්නේ එක පැත්තකට වාසිදායක. අපි උදාහරණයක් ගැන බැලුවොත් ඔන්න අපි ජොබ් එකකට යනවා ජොබ් එකක් ගන්න හිතන ඉන්ටර්විව් බෝඩ් එකට යනවා ඇමතිතුමාගේ ලියුමක් අරගෙන. ඇමතිතුමාගේ ලියුමක් අරගෙන අපි ගිහපු ගමන් ඉන්ටර්විව් බෝඩ් එකේ කට්ටිය මොකද වෙන්නේ? ඒගොල්ලෝ නැඹුරු වෙනවා ලියුම පැත්තට. ලියුම අරන් එන කෙනාගේ පැත්ත නැඹුරු වෙනවා. මොන මැට්ටෙක් උනත් ජොබ් එක දෙනවා ඇමතිතුමාගේ ලියුමට. ඉතින් අන්න ඒක තමයි නැඹුරු වීම කියලා කියන්නේ. එහෙමනම් නැඹුරු වීම කියලා කියන්නේ කාසිය බොකුටු වීම නෙමෙයි කිසියම් පැත්තකට වාසසහගත වීම. එහෙනම් නොනැඹුරු කාසියක් උඩ දැමීම කියලා කියන සිද්ධිය එහෙමනම් නොනැඹුරු කාසියක් උඩ දැමීමේ සිද්ධිය කියලා කියන දේත් අපි කියනවා එහෙමනම් සමසේ භව්‍යයි. සාධාරණ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම තමයි අපි සමසේ භව්‍ය කියනකොට තව උදාහරණයක් තියෙනවා. හොඳ උදාහරණයක් තියෙනවා ලොතරැයි දිනුම් මැදීමක්. ටික කල්පනා කරන්න. ලොතරැයි දිනුම් මැදීමකදී ඒ සඳහා යොදා ගන්නා පන්දු සියල්ලම සර්ව සම විය යුතුයි. සර්ව සම කියලා කියන්නේ එකම ප්‍රමාණයේ එකම බරින් යුතු පන්දු විය යුතුයි. එතකොට ඔයාලා දැකලා ඇති ලොතරැයි දිනුම් මැදීමකදී අධීක්ෂණ මණ්ඩලයක් යනවා අධීක්ෂණය කරන්න. ඒගොල්ලෝ කාර්යභාරය තියෙන්නේ හොඳයි එක සයිස් එකේ බෝල් තියෙන්නේ හොඳයි තියෙනවා රයිට් බෝල් ටික හරි ඔක්කොම ටික හරි විතරක් නෙමෙයි. එයාලගේ නිවැරදි කාර්යභාරය වෙනවා හරිනම් මේ සෑම පන්දුවක්ම එකින් එක කිරලා මැනලා බලන්න ඕන. සර්ව සමද කියලා. මොකද 1 මිලිග්‍රෑම් එකක් පවා බරින් වෙනස් වුණොත් ලොතරැයි දිනුම් මැදීමට සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සර්ව සම කියලා කියනකොට එකම ප්‍රමාණයේ එකම බරින් යුතු පන්දු වෙන්න ඕන. එහෙමනම් අපිට ගන්න පුළුවන් ලොතරැයි දිනුම් ඇදීමකදී පන්දු යොදා ගැනීම. ඔන්න ඕක අපිට සමසේ භව්‍ය සිද්ධියට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සමසේ භව්‍ය නොවන අවස්ථා මොනවද කියලා. සමසේ භව්‍ය නොවන අවස්ථා. හරි. බලන්න පුතේ අපි සාකච්ඡා කරා සමසේ භව්‍ය කියලා කියනකොට නොනැඹුරු කාසියක්. තව ප්‍රධාන දෙයක් ගන්න තිබුණා අපිට මේ අවස්ථාවේදී ධාතු කැටයක්. අපි දන්නවා ධාතු කැටයක් කියලා කියන්නේ එක මුහුණතක් සමචතුරස්‍රාකාරයි. සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් තියෙනවා. එතකොට සර්ව සමයි. පැති 6ම එක විදිහයි. අන්න ඒක සර්ව සමුණෙන් පස්සේ අපිට පුළුවන් එකට සමසේ භව්‍ය කියලා ගන්න. ධාතු කැටයක්. ඒක දාමු අංක 3ට ධාතු කැටයක් කියලා. ධාතු කැටය. ඒක සමසේ භව්‍ය. හැබැයි අපි ගත්තොතින් ඝන කාබ හැඩති කැටයක්. බලන්නකෝ. මේ ඝන කාබ හැඩති කැටයක මේ පැත්තේ මේ පෘෂ්ඨයට වඩා මේ පෘෂ්ඨය කුඩායි. ඊටත් වඩා කුඩායි මේ පැත්තේ පෘෂ්ඨය. ඒතර මේක සර්ව සමයි. අපි ධාතු කැටයක් සමබර ධාතු කැටයක් උඩ දැමීම සහ ඒ කියන්නේ ඝනක හැඩති ධාතු කැටයක් උඩ දැමීම සහ මේ විදි ඝනකාභ හැඩති ධාතු කැටයක් උඩ දැමීම කියලා කියන කාරණාව හාත්පසින්ම වෙනස්. ඝනකාභයක් උඩ දැමීම එහෙමනම් සමසේ භව්‍ය නොවන අවස්ථාවක් උදාහරණයක් තමයි
ඝනකාභයක් උඩ දැමීම. ඒතර ඝනකාභය අපි දන්න වැඩි අවස්ථාවක් තියෙන මේක උඩ දැම්මට පස්සේ මහා වැඩි පෘෂ්ඨ ප්‍රමාණයක් තියෙන ප්‍රමාණය පොළොවට ස්පර්ශ වෙනවා. ඒතර අනිත් අවස්ථාවන් තියෙන අඩුම සම්භාවිතාව. ඒතර මේක සාධාරණ නැහැ. එහෙනම් අපි දන්නවා සමසේ භවය කියලා කියන්නේ ඕනෑම සිද්ධියක් ලැබීමට සමාන හා සාධාරණ අවස්ථා තියෙන්න ඕන. මේක එහෙම එකක් නැහැ. ඒ වගේ තමයි අපි තව කරන වැඩ. අපි ක්‍රිකට් ගහන්න යනවා. පිටණියට. ටොස් එක දාන්න කාසියක් නැහැ. සත පහරේ නැහැ. කාසිය දෙස් මොකද වෙලා කරන්නේ? වල කරනවා බැට් එක උඩ දාන්න. බැට් රොම් බලනවා නේද? ඒක සමසේ භවය. මොකද බැට් එකක් නැඹුරුයි. එක පැත්තක දැව ප්‍රමාණය වැඩි, රවුම් වෙලා තියෙන්නේ අනිත් පැත්ත දැව ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේක සමසේ භව්‍ය නෑ. එහෙමනම් මතක තියාගන්න සමසේ භව්‍යයි කියලා කියන්නේ පුතේ හැම විදිහටම සාධාරණ සමාන අවස්ථා තියෙන්න ඕන. ඒ වගේ තමයි බලන්න තව විශේෂ අවස්ථාවක් තියෙනවා. රතු පෑන් 3යි වෙනස් ප්‍රමාණයේ නිල් පෑන් 5. චුට්ටක් බලන්නකෝ. මෙන්න මේ පෑන් දෙක බලන්න. මේ විදිහේ පෑන් 3කුයි මේ විදිහේ පෑන් 5කුයි ගත්තොතින් පෙට්ටියක් තුර දාලා හඹුලිස ගන්න ගියොත් ඒක අපි අහුවීමක් වෙනවද? අපි දන්නවා මේක අතගාලා බලනකොට මේක පොඩියට අහු වෙනවා මේ පෑන්. මේක ලොකුට අහු වෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ ප්‍රමාණය වෙනස් වීම තමයි සමසේ භව්‍ය නොවන හේතුව. අපි භාවිතා කරෝදින් මෙතනට එකම විදිහේ රතු පාට පෑන් සහ නිල් පාට පෑන් ප්‍රමාණයේ ප්‍රශ්නයක් නෑ. පෑන් ගණනේ ප්‍රශ්නයක් නෑ. වෙනස ප්‍රශ්නේ වෙන්නේ පෑන් වල විශාලත්වය. පෑන් වල බර. ඒවයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න හොඳම දෙයක් තමයි ප්‍රමාණය වෙනස් වුණොතින් ඒ යොදා ගන්නා පෑන් සමසේ භව්‍ය වෙන්නේ නැහැ. ප්‍රමාණය වෙනස් වුණොතින්. හැබැයි එකම ප්‍රමාණය නම් පෑන් ගණනීය ප්‍රශ්නයක් නැහැ. පෑන් 3යි පෑන් 5යි වුණාට ප්‍රශ්නයක් නැහැ. එකම පෑන් නම් ඒව සමසේ භව්‍යයි. තේරුම් ගන්න මේ කියන දේ. ප්‍රමාණය වෙනස් වුණොත් තමයි සමසේ භව්‍ය නොවන්නේ. හොඳයි. දැන් එහෙනම් අපි ඊළඟට බලමු අපේ මේ පාඩමේ ඊළඟ වැදගත් කොටස පිළිබඳව. අපි සම්භාවිතාව පිළිබඳව කතා කරමු. එහෙනම් සම්භාවිතාව කියන්නේ මොකක්ද? සම්භාවිතාව කියලා කියන්නේ නියැදි අවකාශයේ අවයව ගණන ඒ වගේම උඩින් අපි කියනවා අපේක්ෂිත සිද්ධියේ අවයව ගණන. සම්භාවිතාව කියලා කියන්නේ අපි බැලුවොතින් P A කියන සිද්ධියේ සම්භාවිතාව. A කියන සිද්ධියේ සම්භාවිතාව probability. A කියන සිද්ධියේ සම්භාවිතාව වෙන්නේ NA එහි අවයව ගණන බෙදීම NS. මේක තමයි පුතේ සම්භාවිතාව සන සූත්‍රය. PA සමානයි NA බෙදීම NS. මොකද මේකේ තේරුම? සම්භාවිතාව සමානයි අපේක්ෂිත සිද්ධියේ අවයව ගණන බෙදීම නියැදි අවකාශයේ අවයව ගණන. මෙන්න මේ සූත්‍රය භාවිතයෙන් තමයි ඔයාලගේ 9 ශ්‍රේණියේ පොතේ අභ්‍යාස වල ගණන් හදන්න තියෙන්නේ. මේ සූත්‍රය අපි ගණනක් වලින් තේරුම් ගනිමු බලන්න. බලන්නකෝ. මෙතන තියෙනවා මම ඔයාලට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. හොඳින් අහගන්න මේ ප්‍රශ්නේ. සවිදි ගණාකාර ධාතු කැටයක
වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව a නම් මුලින්ම සවිධි ගණාකාර ධාතු ගැටයක නියති අවකාශය අපි ලියමු. නියති අවකාශය මොකද්ද? සවිධි ගණාකාර ගණකයක්. ගණකය නම් පුතේ පැති 6ක් තියෙනවා. 1 2 3 4 5 6. නියති අවකාශයේ අවයව 6ක් තියෙනවා. අපි ඒක නිසා කියනවා මේකට ns සමානයි අවයව 6ක්. ඒ වගේම A කියන සිද්ධිය මොකද්ද අපි කිව්වේ? A කියලා කිව්වේ මොකද්ද? වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මොනවද වර්ග සංඛ්‍යා මෙතන තියෙන්නේ? ඔයාලට වර්ග සංඛ්‍යා මතක් කරන්නම්. වර්ග සංඛ්‍යා කියන්නේ එක් වරක් එක එකයි. වර්ග සංඛ්‍යාව. ඊළඟට දෙවරක් දෙක හතරයි. තව වර්ග සංඛ්‍යාව. තුන් වරක් තුන 9යි. 9 මෙතන නැහැ. එහෙනම් අපිට ඇති වෙන්නේ වර්ග සංඛ්‍යා තියෙන්නේ 1 සහ 4 පමණයි. na සමානයි අවයව 2යි. එහෙමනම් පුතේ සම්භාවිතාව වෙන්නේ pa සමානයි na බෙදීම ns. na කීයද? na කියලා කියන්නේ 2යි. ns කීයද? ns කියන්නේ 6යි. 6න් 2යි. 6න් 2ක් සරල කරාම 3න් 1යි. මතක තියාගන්න ඕනේ සම්භාවිතාව කියන කොටස අපිට මේ විදිහට භාගයක් ලෙසත් එහෙම නැත්නම් දශමයක් ලෙසත් එසේත් නැත්නම් ප්‍රතිශතයක් ලෙසත් කියන්න පුළුවන්. මේ අවස්ථා කිහිපයක්ම ඔයාලට එන්න පුළුවන්. ඒ අවස්ථා එන ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න වඩ පුළුවන්කම තියෙනවා. දැන් මම මේ කියා දුණු ගණන සහ මෙතෙක් වෙලා ඔයාලට මම පැහැදිලි කරපු විස්තරයේ හැටියට දෙතුන් වතාවක් හරි මේක කියවලා තේරුම් අරගෙන හොඳින් බලලා තේරුම් අරගෙන ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාස හොඳින් කරන්න පුළුවන්. අභ්‍යාස මුලින්දර කරන්න පටන් ගන්න. ගැටලු මතුනොතින් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට උත්තර ලබා දෙන්නම්. හොඳයි. බොහොම ස්තුතියි.